අයිබෝන් ළමයි අපි මෙහෙයුම් කළමනාකරණය කතා කරගෙන හිටියේ මෙහෙයුම් කළමනාකරණයට අයත් කාර්යයන් පහෙන් අපි දෙකක් සාකච්ඡා කරා නැත්නම් ප්‍රධාන නිෂ්පාදන ශ්‍රිත කියලා කියන්නත් පුළුවන් අපි මෙහෙයුම් කළමනාකරණයට අයත් කාර්යයන් කියන්නත් පුළුවන් නිෂ්පාදන කළමනාකරණයට කාර්යයන් කියන්නත් පුළුවන් මෙහෙයුම් කළමනාකරණයට අයත් කාර්යයන් පහෙන් අපි නිෂ්පාදන ඉංජිනේරුකරණය සහ නිෂ්පාදන සැලසුම්කරණය කතා කරා. අද අපි එන්නේ කාර්යයන් තව තුනක් ඉතුරු වෙලා තියෙනවා. නිෂ්පාදන පාලනය, ද්‍රව්‍ය මිලදී ගැනීම, පර්යේෂණ හා සංවර්ධනය කියන මාතෘකා තුනෙන් දීර්ඝතම මාතෘකාව තමයි මෙහෙයුම් කළමනාකරණයට අයත් කාර්යයන් පහෙන් දීර්ඝම එක තමයි නිෂ්පාදන පාලනය අපි අද සාකච්ඡා කරන්නේ. එතකොට ලියා ගන්න පුළුවන් මාතෘකාවක් නිෂ්පාදන පාලනය කියලා. ප්‍රොඩක්ෂන් කන්ට්‍රෝල් කියලා අපි කියනවා නිෂ්පාදන පාලනය. එතකොට නිෂ්පාදන පාලනය යටතේ ඔයගොල්ලෝ දන්නම ඇති අපි ගැලීම් සටහනකින් පැහැදිලි කිරීමකුත් කරා. නිෂ්පාදන පාලනය යටතේ අපිට ප්‍රධාන මාතෘකා පහක් පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා. නමුත් ඒකෙන් ප්‍රධාන මාතෘකා තුනක් පිළිබඳව තමයි වර්තමානයේදී අපි සාකච්ඡා කරන්න වැඩිපුර. නිෂ්පාදන පාලනයට අයිති ඒ යටතට වැටෙන ප්‍රධාන කාර්යයන් පහක් තියෙනවා. පිරිවැය පාලනය, තොග පාලනය, තත්ත්ව පාලනය, යාන්ත්‍රික පාලනය සහ ක්‍රියාකාරීත්ව පාලනය කියලා. එතකොට ප්‍රධාන මාතෘකා පහක් අපිට මූලික වශයෙන් නිෂ්පාදන පාලනය යටතේ සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට අපි නිෂ්පාදන පාලනයෙන් මොකක්ද වෙන්නේ කියලා කියන්නේ නිෂ්පාදන පාලනයක් මොකටද? නිෂ්පාදන පාලනයෙන් වෙන්නේ මොකක්ද කියලා ළමයිකින් ඇහුවොත් මොකද දෙන්න පුළුවන් උත්තරේ නිෂ්පාදන පාලනයෙන් වෙන්නේ මොකක්ද කියන එක. එතකොට මෙන්න මෙහෙම දෙයක් නිෂ්පාදන පාලනයෙන් ඇත්තටම වෙන්නේ නැත්නම් නිෂ්පාදන පාලනය යටතේ සොයා බලන්නේ අපි මේකෙදි මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ නිෂ්පාදන පාලනය යටතේ සලකා බලන්නේ අපි මීට පෙර සාකච්ඡා කරපු කාරණා දෙකක් තියෙනවා. නිෂ්පාදන ඉංජිනේරුකරණය ඉංජිනේරුකරණය හා ඒ වගේම නිෂ්පාදන සැලසුම්කරණයට අනුව ව්‍යාපාරයේ ඉලක්ක කරා ව්‍යාපාරයේ ගමන් කරන්නේද කියන එක ගමන් කරනවද කියලා සොයා බලන එක තමයි නිෂ්පාදන ඉංජිනේරුකරණයට හා නිෂ්පාදන සැලසුම්කරණයට අනුව ව්‍යාපාරයේ ඉලක්ක කරා ව්‍යාපාරයේ ගමන් කරන්නේද යන්න සොයා බැලීමක් නැත්නම් විමසීමක් තමයි නිෂ්පාදන පාලනය යටතේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. එතකොට නිෂ්පාදන පාලනය යටතේ මොකක්ද වෙන්නේ කියලා අපෙන් විභාගයට කවදාවත් අහලා නැහැ. නිෂ්පාදන පාලනය කියන්නේ මොකක්ද කියලා. එතකොට නිෂ්පාදන පාලනයෙන් අපි තහවුරු කරගන්න උත්සාහ කරන්නේ ව්‍යාපාරයක් නිෂ්පාදන පාලනයක් කරන්නේ. එතකොට නිෂ්පාදන ඉංජිනේරුකරණය හා නිෂ්පාදන සැලසුම්කරණයට අනුව ව්‍යාපාරයේ ඉලක්ක කරා ගමන් කරනවද කියන එක හොයා බලන එක තමයි නිෂ්පාදන පාලනයෙන් කරන්නේ. ඔයගොල්ලෝ අහලා ඇති කළමනාකරණයේ තියෙනවානේ. සැලසුම්කරණය, සංවිධානයකරණය, මෙහෙයවීම සහ පාලනය. එතකොට ගොඩක් වෙලාවට පාලනයෙන් කරන්නේ සැලසුමට අනුව ව්‍යාපාරය ගමන් කරනවද කියන එක සොයා බලන එක. කළමනාකරණේ පාලනය කියන කාර්ය ඉගෙනගෙන තියෙනවා නම් අපි ඒක හොඳට දන්නවා. පාලනයෙන් කරන්නේ හැමතිස්සෙම අපි කියනවා සැලසුම දෙස බැලීමක් තමයි. සැලසුම්කරණයට අනුව ව්‍යාපාරයේ ගමන් කරනවද කියන එක සොයා බැලීමක් තමයි
පාලනයෙන් කරන්නේ. එතකොට නිෂ්පාදන පාලනයත් ඒ වගේම තමයි. නිෂ්පාදන පාලනයෙන් ව්‍යාපාරය තහවුරු කරගන්න උත්සාහ කරන්නේ නිෂ්පාදන ඉංජිනේරුකරණයට හා නිෂ්පාදන සැලසුම්කරණයට අනුව ව්‍යාපාරයේ ඉලක්ක කරා ගමන් කරන්නේද යන්න විමසීමක් නිෂ්පාදන පාලනය යටතේ සිද්ධ වෙනවා කියන එක තමයි අපි පැහැදිලි කරන්නේ. එතකොට නිෂ්පාදන පාලනය කියන්නේ මොකක්ද කියලා අපි දල වශයෙන් අදහසක් දුන්නොත් ළමයින්ට අපි කියනවා නිෂ්පාදන පාලනය යටතේ තහවුරු කරන්නේ නිෂ්පාදන පාලනයට තහවුරු කරනුයේ නිෂ්පාදන ඉංජිනේරුකරණයට හා නිෂ්පාදන සැලසුම්කරණයට අනුව ව්‍යාපාරයේ ඉලක්ක කරා ව්‍යාපාරය ගමන් කරන්නේද යන්න සොයා බැලීමක් විමසීමක් නිෂ්පාදන පාලනය යටතේ සිදුවේ කියලා අපිට යම්කිසි අදහසක් ළමයින්ට දෙන්න පුළුවන්. ඒතකොට මම කිව්වේ නිෂ්පාදන පාලනයෙන් තහවුරු කරනුයේ නිෂ්පාදන පාලනයෙන් සිද්ධ වෙන්නේ කරන්න උත්සාහ කරන්නේ නිෂ්පාදන පාලනය යටතේ තහවුරු කරනුයේ නිෂ්පාදන ඉංජිනේරුකරණයට හා නිෂ්පාදන සැලසුම්කරණයට අනුව ව්‍යාපාරයේ ඉලක්ක කරා ව්‍යාපාරයේ ගමන් කරන්නේද යන්න සොයා බැලීමක් විමසීමක් නිෂ්පාදන පාලනය යටතේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා කියන එක තමයි අපිට මේකෙන් වෙන දේ ගැන අදහසක් ඔයගලන්ට දෙනවා නම් ප්‍රධාන වශයෙන් දෙන්න පුළුවන් නිෂ්පාදන පාලනයෙන් මොකක්ද වෙන්නේ කියන එක. එතකොට ඉලක්ක කරා ගමන් කරනවද කියන එක සොයා බැලීමක් තමයි ඇත්තටම නිෂ්පාදන පාලනයෙන් සිද්ධ වෙන්නේ. ඕනනම් අදහසක් ලියා ගන්න පුළුවන්. නිෂ්පාදන පාලනය යටතේ තහවුරු කරනුයේ නිෂ්පාදන පාලනය යටතේ තහවුරු කරනුයේ නිෂ්පාදන ඉංජිනේරුකරණයට හා නිෂ්පාදන පාලනය යටතේ තහවුරු කරනුයේ නිෂ්පාදන ඉංජිනේරුකරණයට හා නිෂ්පාදන පාලනයට තහවුරු කරනුයේ නිෂ්පාදන ඉංජිනේරුකරණයට හා නිෂ්පාදන සැලසුම්කරණයට අනුව නිෂ්පාදන ඉංජිනේරුකරණය හා නිෂ්පාදන සැලසුම්කරණයට අනුව ව්‍යාපාරයේ ඉලක්ක කරා ගමන් කරන්නේද යන්න ව්‍යාපාරයේ ඉලක්ක කරා ගමන් කරන්නේද යන්න ව්‍යාපාරයේ ඉලක්ක කරා ගමන් කරන්නේද යන්න විමසීමක් වේ. ව්‍යාපාරයේ ඉලක්ක කරා ගමන් කරන්නේද යන්න විමසීමක් වේ. ඒක තමයි හොයලා බලන්නේ. හරි අපි යමු අපේ ඊට පස්සේ ප්‍රශ්නෙට. මෙන්න මෙහිම ලියාගෙන අනිත් ප්‍රශ්නේ මම ඒක පැහැදිලි කරා. නිෂ්පාදන පාලනය යටතේ පහත ක්ෂේත්‍ර පිළිබඳව සලකා බැලේ. 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 මම කියවා නිෂ්පාදන පාලනය යටතේ අපි දේවල් පහක් පිළිබඳව අධ්‍යයනයක් කරන්න ඕනේ. ක්ෂේත්‍ර පහක් පිළිබඳව අධ්‍යයනයක් කළ යුතුයි. එකක් තමයි පිරිවැය පාලනය. සටහන් කරනකොටම ලියා ගන්න පුළුවන්. අවධානය යොමු කරන ක්ෂේත්‍ර කවරේද? එකක් තමයි පිරිවැය පාලනය පිළිබඳව. ඒ වගේම තොග පාලනය පිළිබඳව, ඒ වගේම තත්ත්ව පාලනය පිළිබඳව, ඒ වගේම යාන්ත්‍රික පාලනය පිළිබඳව, ඒ වගේම ක්‍රියාකාරීත්ව පාලනය පිළිබඳව තමයි නිෂ්පාදන පාලනයේ ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන ක්ෂේත්‍ර නැත්නම් කාරණා පහ වෙන්නේ. ඒතර මම අද දවසේ උත්සාහ කරනවා මේකේ ගණිතමය කොටසක් තමයි පිරිවැය පාලනය. ඒ ටික කරලා ඉවර කරගන්න. ඊට පස්සේ අපි තොග පාලනය සහ තත්ත්ව පාලනය තමයි
වැඩි අවධානයක් යොමු කරන්නේ යාන්ත්‍රික සහ ක්‍රියාකාරීත්ව පාලනය කෙරෙහි තරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. තොග පාලනය සහ තත්ත්ව පාලනය යටතේ තොග පාලනය යටතේ තමයි ටිකක් දීර්ඝ විස්තරයක් තියෙන්නේ. තත්ත්ව පාලනයේ එච්චර ලොකු විස්තරයක් නැහැ. එතකොට පිරිවැය පාලනය සහ තොග පාලනය ඉවරයි කියන්නේ ඇත්තටම පාඩම ඉවර වෙනවා. ඒකට හේතුව තව එතකොට ප්‍රධාන කාර්යයන් දෙකයි අපිට ඉතුරු වෙන්නේ ද්‍රව්‍ය මිලදී ගැනීම සහ පර්යේෂණ හා සංවර්ධනය. එතකොට අපිට මෙහෙයුම් කළමනාකරණ ඉවර කරගන්න පුළුවන්. ඇත්තටම මේ තුන් දෙනා ඉවර වෙනවා. ඉවරයි කියන්නේ ඇත්තටම පාඩම ඉවරයි කියන එකයි. එතකොට අපි අද උත්සාහ කරමු පිරිවැය පාලනය ඉවර කරගන්න. එතකොට අපිට ලබන සතියේ තොග පාලනය සහ තත්ත්ව පාලනය ඉවර කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. තොග පාලනය තමයි ටිකක් දිගට තියෙන්නේ. හරි එතකොට අපි මේ පස් දෙනාගෙන් මම අද සම්පූර්ණ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිරිවැය පාලනය පිළිබඳ. ඒතර මාතෘකාවක් ලියා ගන්න. පිරිවැය පාලනය. අපි කියනවා cost control කියලා. cost control එක පිරිවැය පාලනය. මම හිතනවා ඉස්කෝලේදී පිරිවැය පාලනය කතා කරලා ඇති. ඊට සම්බන්ධ ගණන් හදලා ඇති. මේක ටිකක් ගණිතමය සූත්‍ර සහ ගණිතමය ගැටලු විසඳන්නයි අපිට තියෙන්නේ. මේක accounting වලටත් අදාළ කොටසක්. accounting වලත් මේක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. පිරිවැය පාලනය. එතකොට මොකක්ද පිරිවැය පාලනය කියලා කියන්නේ? කියලා ඔයගලගෙන් අහුවොත් උත්තරයක් දෙන්න පුළුවන්ද ළමයින්ට? අදහසක් තියෙනවද පිරිවැය පාලනය පිළිබඳව? මොකක්ද පිරිවැය පාලනය කියලා කියන්නේ? ඉස්කෝලේ ඉගෙනගෙන ඇති දැන් ඉවර ඇති උගන්නලා. මොකක්ද පිරිවැය පාලනය කියලා කියන්නේ? පිරිවැය පාලනය කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ වියදම අවම කරගන්න උත්සාහ කරනවා කියන එකනේ මූලික වචනාර්ථය බැලුවොත් එහෙමනේ. පිරිවැය කියන්නේ සාමාන්‍යයෙන් වියදම කියන අදහසනේ. මේ වියදම අපි පාලනය නොකරොත් වියදම අනවශ්‍ය ලෙස වැඩි වෙන්න පුළුවන්. ඒතකොට මේ වියදම පාලනය කරගන්න ගන්න උත්සාහයක් විදිහට තමයි අපිට නිකන් බැලුව බැලමට පේන්නේ පිරිවැය පාලනය නේද? ඒතකොට පිරිවැය පාලනය අපි හරියටම අර්ථ දැක්කොත් මෙන්න මෙහෙමයි අපි කියන්නේ. අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ මේ එකකට යන වියදම අඩු කරගත්තොත් අපිට හදන ආහාර නිෂ්පාදනය සඳහා යන පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඒකක පිරිවැය වැඩි වෙනවා කියලා කියන්නේ මුළු පිරිවැය වැඩි වෙනවා කියන එක. ඒතකොට මේ එකක පිරිවැය අඩු කරගන්නේ කොහොමද කියන එක තමයි අපි මේකදී විශේෂයෙන් හොයලා බලන්නේ. එකක් අඩුවට හදනවා කියන්නේ සියලු දේවල් ඒ ගානට අපිට හදන්න පුළුවන්. එතකොට නිෂ්පාදන ඒකකයක අපි කියන්නේ නිෂ්පාදන ඒකකයක පිරිවැය. නිෂ්පාදන ඒකකයක පිරිවැය මොනවාද කරන්නේ පාලනය? පාලනය කරනවා කියලා කියන්නේ මේ වැඩි වෙන්න දෙනවා කියන එක නෙමෙයි. නිෂ්පාදන ඒකකයක පිරිවැය පහත හෙලීම සඳහා මේ අඩු කරගන්න පහත හෙලීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග අපි කියනවා පිරිවැය පාලනය කියලා. එතකොට මේ නිෂ්පාදන ඒකකයක පිරිවැය අඩු කරගන්න අපි මොනවාද කරන්න ඕනේ කියන එක තමයි පිරිවැය පාලනය යටතේ අපි සලකා බලන්නේ කරන්න උත්සාහ කරන්නේ. එතකොට නිෂ්පාදන ඒකකයක පිරිවැය නේද? නිෂ්පාදන ඒකකයක පිරිවැය අපිට ඕනේ පහත හෙලීම සඳහා ඒ කියන්නේ පාලනය කරගන්නනේ පහත හෙලීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග ව්‍යාපාරයකට මොකක්ද කරන්න පුළුවන් කියන එක. නේද? අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ අපේ පිරිවැය අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් හොයන එකනේ නේද? ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එකනේ. අන්න ඒක තමයි අපි කියන්නේ පිරිවැය පාලනය කියලා. තොර ලියා ගන්න පුළුවන් නිෂ්පාදන ඒකකයක පිරිවැය නිෂ්පාදන ඒකකයක පිරිවැය නිෂ්පාදන ඒකකයක පිරිවැය පහත හෙලීම සඳහා නිෂ්පාදන ඒකකයක පිරිවැය පහත හෙලීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග
අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග පිරිවැය පාලනය ලෙස හැඳින්වේ. පිරිවැය පාලනය ලෙස හැඳින්වේ. පිරිවැය පාලනය ලෙස හැඳින්වේ. පිරිවැය පාලනය ලෙස හැඳින්වේ. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා මේ අපේ නේද වියදම අඩු කරගන්න අපි ගන්න ක්‍රියාමාර්ග. පිරිවැය පාලනය ලෙස හැඳින්වේ. ඊට පස්සේ මම යනවා ටිකක් ලේසි ප්‍රශ්නයකට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න නිෂ්පාදන ඒකක පිරිවැය මේ ඒකක පිරිවැය අඩු කරන්න ගන්න ක්‍රියාමාර්ගනේ පිරිවැය පාලනය. ඒතර මොකක්ද නිෂ්පාදන ඒකක පිරිවැය කියන්නේ? නිෂ්පාදන ඒකක පිරිවැය කියන්නේ මොකක්ද සහ නිෂ්පාදන ඒකක පිරිවැය ගණනය කිරීම කරන්නේ කොහොමද කියන එක. නිෂ්පාදන ඒකක පිරිවැය කියන්නේ මොකක්ද? නිෂ්පාදන ඒකක පිරිවැය කියන්නේ මොකක්ද? ඒ වගේම ඒකක පිරිවැය ගණනය කිරීම. මොකක්ද නිෂ්පාදන ඒකක පිරිවැය කියලා කියන්නේ? අපි කියනවා එක් භාණ්ඩ ඒකකයක් නිපදවීම සඳහා නේද? එක් භාණ්ඩ ඒකකයක් එක් භාණ්ඩ ඒකකයක් නිපදවීම සඳහා එක් භාණ්ඩ ඒකකයක් නිපදවීම සඳහා භාවිතා කළ සම්පත්වල එක් භාණ්ඩ ඒකකයක් නිපදවීම සඳහා භාවිතා කළ සම්පත්වල මූල්‍යමය වටිනාකම අපි කියනවා නිෂ්පාදන ඒකක පිරිවැය කියලා. අමාරු දෙයක් නෙමෙයි. මේ එක් ඒකකයක් නිෂ්පාදනය කරන්න අපි භාවිතා කරපු සම්පත්වල මූල්‍යමය වටිනාකම. ඒ කියන්නේ අපි භාවිතා කරපු එක් ඒකකයක් හදන්න භාවිතා කරපු සම්පත් සඳහා ගිය මුදල්මය වියදම කියන එක තමයි ඕකෙන් කියන්නේ. එතකොට එක් භාණ්ඩ ඒකකයක් නිපදවීම සඳහා භාවිතා කරපු සම්පත්වල මූල්‍යමය වටිනාකම අපි හඳුන්වනවා නිෂ්පාදන ඒකක පිරිවැය කියලා. ඒක එච්චර අමාරු අදහසක් නෙමෙයි. අපි ලියමු එක් භාණ්ඩ ඒකකයක් නිපදවීම සඳහා අපිට කොච්චර සම්පත් වැය වුණාද කියන එකයි නැත්නම් ඒ වැය වෙච්ච සම්පත්වල වටිනාකම කීයද කියන එකයි. එක් භාණ්ඩ ඒකකයක් නිපදවීම සඳහා එක් භාණ්ඩ ඒකකයක් නිපදවීම සඳහා එක් භාණ්ඩ ඒකකයක් නිපදවීම සඳහා භාවිතා කළ සම්පත්වල මූල්‍යමය වටිනාකම ඒකක පිරිවැය ලෙස හැඳින්වේ. ඒකක පිරිවැය ලෙස හැඳින්වේ. එක් භාණ්ඩ ඒකකයක් නිපදවීම සඳහා භාවිතා කළ සම්පත්වල මූල්‍යමය වටිනාකම. නේ? කතා කරන භාෂාවෙන් කියනවා නම් එක භාණ්ඩයක් හදන්න අපිට කොච්චර සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරන්න වුණාද? කොච්චර වටින සම්පත් ප්‍රමාණයක්ද පාවිච්චි කරන්න උනේ? එතකොට සම්පත් කරපු භාවිතා කරපු සම්පත්වල වටිනාකම කියලා කියන්නේ අපි ඒ වෙනුවෙන් ඒ සම්පත් මිලදී ගන්න යම්කිසි වියදමක් දරලා තියෙනවා. ඒතකොට එක් භාණ්ඩ ඒකකයක් නිපදවන්න භාවිතා කරපු සම්පත්වල වටිනාකම තමයි අපි කියන්නේ නිෂ්පාදන ඒකක පිරිවැය කියලා. එතකොට නිෂ්පාදන ඒකක පිරිවැය ගණනය කරන්නේ කොහොමද? ඒක මහ දෙයක් නෙමෙයි ඔයගලන්ට. නිෂ්පාදන ඒකක පිරිවැය අපි ඔය නිෂ්පාදන ගිණුම් හදනකොට මේක කරනව නේද? නිෂ්පාදන ඒකක පිරිවැය ගණනය කරන්නේ අපි මුළු පිරිවැය හොයලා
නේද? මුළු පිරිවැය හොයලා ඒක බෙදනවා මුළු ඒකක ගණනය නේද? මුළු පිරිවැය බෙදනවා නිෂ්පාදන ඒකක පිරිවැය අපි හොයන්නේ මුළු පිරිවැය බෙදනවා මුළු ඒකක ප්‍රමාණය. මුළු පිරිවැය බෙදනවා මුළු ඒකක ප්‍රමාණයෙන්. මුළු පිරිවැය හදපු මුළු ඒකක ප්‍රමාණයෙන් බෙදපුවම අපිට ඒකක පිරිවැය ගණනය කරන්න පුළුවන්. එතකොට මේක accounting වල හදලා තියෙනවා මම හිතන්නේ අපි සාමාන්‍ය පෙළත් නිෂ්පාදන ඒකක පිරිවැය ගණනය කරනවා පිරිවැය හොයාගෙන මුළු පිරිවැය හොයාගෙන ඒක නිෂ්පාදනය කරපු මුළු ඒකක ප්‍රමාණයෙන් අපි බෙදපුවම ඒක නිෂ්පාදන පිරිවැය අපිට ගණනය කරන්න පුළුවන් සරල සූත්‍රයක්. ගිය වියදම හදපු ඒකක ගාණයෙන් බෙදනවා. ඔන්නෝමයි අපි එතකොට නිෂ්පාදන ඒකක පිරිවැය ගණනය කරන්නේ. ඊට පස්සේ අපි කතා කරමු අනිත් ප්‍රශ්නේ කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ ආයතනයක ලියාගමු ප්‍රශ්නේ ආයතනයක පිරිවැය වෙනස් වීමේ ස්වභාවය මත 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 පිරිවැය වර්ග කළ හැකි ආකාර දෙකකි. මම හිතනවා ප්‍රශ්නේ පැහැදිලි ඇති කියලා. ආයතනයක පිරිවැය වෙනස් වීමේ ස්වභාවය මත පිරිවැය වර්ග කළ හැකි ආකාර දෙකකි. එතකොට අපිට කියන්නේ පිරිවැය වෙනස් වීමේ ස්වභාවය මත පිරිවැය වෙනස් වීම පිරිවැය වෙනස් වීමේ ස්වභාවය මත පිරිවැය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මේ දෙක මොකක්ද කියලා? පිරිවැය වෙනස් වීමේ ස්වභාවය මත පිරිවැය ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. මම කැමතියි ඔයගොල්ලන්ගෙන් උත්තරයක් ගන්න එකට මොකක්ද ඒ පිරිවැය වෙනස් වීමේ ස්වභාවය මත පිරිවැය බෙදෙන ප්‍රධාන වර්ග දෙක කියමු බලන්න ළමයි. ඔය වෙනස් වීමේ කියනකොට වැඩේ අහු වෙනවා. උත්තරයක් දෙන්න බුදිත් දන්නෙත් නැහැ. පිරිවැය වෙනස් වීමේ ස්වභාවය මත පිරිවැය අපි කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි අපි ඒකට කියනවා fixed cost එක, අනිත් එකට අපි කියනවා variable cost එක කියලා. ඒතර ඔයගොල්ලෝ දන්නවා fixed cost එකයි variable cost එකයි එකතු කරපුවම අපිට total cost එක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මුළු පිරිවැය. මම හිතනවා අහලා ඇති කියලා. ස්ථාවර පිරිවැය එකක් ස්ථාවර පිරිවැය ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැති පිරිවැය අපි සාමාන්‍යයෙන් කියන්නේ කෙටි කාලයේදී වෙනස් වෙන්න බෑ නේ. ස්ථාවර පිරිවැය ඒ වගේම විචල්්‍ය පිරිවැය. එතකොට ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය එකතු වුණාම අපිට මුළු පිරිවැය total cost එක ගණනය කරන්න පුළුවන්. එතකොට පිරිවැය වෙනස් වීමේ ස්වභාවය මත අපිට පිරිවැය ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. එක ස්ථාවර පිරිවැය අනිත් එක විචල්්‍ය පිරිවැය. උඩ ලියා ගන්න පුළුවන් ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැයයි. ඊට පස්සේ අපි ස්ථාවර පිරිවැය කියන්නේ විචල්්‍ය පිරිවැය කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරලා අපිට එන්න පුළුවන් මුළු පිරිවැය ගැන සාකච්ඡා කරන්න total cost එක ගැන. ලේසි දේවල් අමාරු දේවල් නෙමෙයි මේවා නම් ඉගෙනගෙන තියෙන ආර්ථික විද්‍යාවේ පිරිවැය ගැන. එතකොට ස්ථාවර පිරිවැය කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අපි කියනවා යම්කිසි නිෂ්පාදන මට්ටමක් තෙක්
නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් නොවන පිරිවැය. සරලව කිව්වොත් එහෙම නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් නොවන පිරිවැය. නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් නොවන නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් නොවන පිරිවැය ෆික්ස්ඩ් කොස්ට් එක. නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් වන පිරිවැයට අපි කියනවා වේරියබල් කොස්ට් එක කියලා. එතකොට නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් වන පිරිවැය ස්ථාවර පිරිවැය. නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් නොවන පිරිවැය ස්ථාවර පිරිවැය. නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් වන පිරිවැයට අපි කියනවා විචල්්‍ය පිරිවැය කියලා. අපි මුලින් ලියාගමු ස්ථාවර පිරිවැය කියන්නේ මොකක්ද කියලා. ෆික්ස්ඩ් කොස්ට් එක යම්කිසි නිෂ්පාදන මට්ටමක් තෙක් යම්කිසි නිෂ්පාදන මට්ටමක් තෙක් යම්කිසි නිෂ්පාදන මට්ටමක් තෙක් නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව 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 වෙනස් නොවන පිරිවැය වේ. නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් නොවන පිරිවැය වේ. වෙනස් නොවන පිරිවැය වේ. වෙනස් නොවන පිරිවැය වේ. දැන් යම්කිසි නිෂ්පාදන මට්ටමක් තෙක් කියලා කියන්නේ අපිට මැෂින් එකකින් හදන්න පුළුවන් භාණ්ඩ ඒකක ප්‍රමාණයක් තියෙනවා. නේ? යම් නිශ්චිත කාල සීමාවක් තුලදී. ඒතකොට ඒට වඩා හදනවා නම් අපිට ආයි ස්ථාවර පිරිවැයක් දරලා තව මැෂින් එකක් ගන්න වෙනවා. ඒකයි අපි එහෙම කියන්නේ. යම්කිසි නිෂ්පාදන මට්ටමක් තෙක් මේ මැෂින් එකෙන් අපි හිතමුකෝ ඒකක 1000ක් හදන්න පුළුවන් කියලා දවසකට. නේ? එතකොට 500ක් හැදුවත් 800ක් හැදුවත් එකක්වත් නොහැදුවත් අපි කියනවා ස්ථාවර පිරිවැය අනිවාර්යයෙන්ම මේ මැෂින් එකට දරන්න ඕනේ ස්ථාවර පිරිවැය. 10 පන්නලා හදනවා නම් අපිට තව මැෂින් එකක් දරන්න වෙනවා ගන්න වෙනවා. යම්කිසි නිෂ්පාදන මට්ටමක් තෙක් නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් නොවන පිරිවැයට අපි කියනවා ස්ථාවර පිරිවැය කියලා. වෙනස් නොවන පිරිවැයට අපි කියනවා ස්ථාවර පිරිවැය කියලා. උදාහරණ විදිහට අපිට ලියන්න පුළුවන් කම්හල් කුලිය අපේ කර්මාන්ත ශාලාවේ කුලිය කම්හල් කුලිය. එතකොට අපි කම්හල් කුලිය මාසික වගේ වෙනවා නම් නේද? එකක් හැදුවේ නැත්නම් කම්මල් කුලිය ගෙවන්න ඕනේ. කියන්නේ වැඩ කරේ නැත්නම් කර්මාන්ත ශාලාවේ වැඩ කුලිය ගෙවන්න ඕනේ. පැය 24ම වැඩ කරත් අපි කුලිය ගෙවන්න ඕනේ. කියන්නේ නිෂ්පාදනය කරත් නොකරත් කුලිය ගෙවන්න ඕනේ. කම්මල් කුලිය. එතකොට කම්හල් වරිපණම් රක්ෂණය වගේ දේවල් අපිට ස්ථාවර පිරිවැයට දාන්න පුළුවන්. කම්හල් වරිපණම් ඒ වගේම රක්ෂණය වගේ දේවල් අපිට ස්ථාවර පිරිවැයට දාන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරොත් දෙවෙනි එක විචල්්‍ය පිරිවැය. නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් වන පිරිවැය වේ. නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් වන පිරිවැය වේ. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය වගේ දේවල්. නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් වන පිරිවැය වේ. උදාහරණ ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය. නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් වන පිරිවැය අපි කියනවා විචල්්‍ය පිරිවැය කියලා. right. එතකොට අපි දන්නවා
ඔය දෙක එකතු වුණාම හැදෙන්නේ මුළු පිරිවැය total cost එක. එතකොට අනිත් ප්‍රශ්නේ ලියා ගන්න පුළුවන්. මුළු පිරිවැය යනවා. මුළු පිරිවැය යනවා. මුළු පිරිවැය යනවා. මුළු පිරිවැය යනවා. මුළු පිරිවැය total cost එක මුළු පිරිවැය සමානයි අපි දන්නවා ස්ථාවර පිරිවැය ධන විචල්්‍ය පිරිවැය. fixed cost එකයි variable cost එක එකතු වුණාම total cost එක හැදෙනවා. මුළු පිරිවැය අපිට අමාරු නැහැ නිර්වචනය කරන්න. මේ ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැයේ එකතුව මුළු පිරිවැය ලෙස හැඳින්විය හැකිය. ලියා ගන්න ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැයේ එකතුව මුළු පිරිවැය ලෙස හැඳින්විය හැකිය. ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැයේ එකතුව මුළු පිරිවැය ලෙස හැඳින්විය හැකිය. ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැයේ එකතුව මුළු පිරිවැය ලෙස හැඳින්විය හැකිය. මුළු පිරිවැය ලෙස හැඳින්විය හැකිය. ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැයේ එකතුව මුළු පිරිවැය ලෙස හැඳින්විය හැකිය. සූත්‍රය සඳහන් කරගන්න. ස්ථාවර පිරිවැය ධන විචල්්‍ය පිරිවැය සමානයි මුළු පිරිවැය. ස්ථාවර පිරිවැය ධන විචල්්‍ය පිරිවැය සමානයි මුළු පිරිවැය. එතකොට ඔයගොල්ලෝ මම හිතනවා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා ස්ථාවර පිරිවැයේ හැසිරීම අපි සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට පෙන්නනවා. නේද? මේ පැත්තට ඒකක ප්‍රමාණය දාලා මේ පැත්තට අපි පිරිවැය දැම්මොත් මේ ස්ථාවර පිරිවැය වක්‍රය ඔය වගේ හැසිරීමක් තියෙන්නේ. ඒතකොට විචල්්‍ය පිරිවැය වක්‍රය ගත්තොත් නේද ඔය විදිහටම ප්‍රමාණය මේ පැත්තට දාලා පිරිවැය මේ පැත්තට දැම්මොත් විචල්්‍ය පිරිවැය හැසිරීම ඔන්න ඔය වගේ ස්වරූපයක් තමයි ගන්නෙ. ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය වක්‍රයේ හැසිරීම පෙන්වුවොත් එහෙම මම හිතනවා මේ ඔයගොල්ලෝ මේ ඉස්සෙල්ලා ඉගෙනගෙන ඇති කියලා. ඒකත් ඔන්න බලා ගන්න පුළුවන්. ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය වක්‍රවල හැසිරීම කොහොමද කියන එක. කොච්චර ඒකක ප්‍රමාණයක් අපි තුමු ප්‍රමාණය 100යි, ප්‍රමාණය 200යි, ප්‍රමාණය 300යි, ස්ථාවර පිරිවැය 1000යි කියලා. එතකොට ඒකක 100ක් හැදුවත් පිරිවැය 1000යි, ඒකක 300ක් හැදුවත් පිරිවැය 1000යි. මේක වෙනස් වෙනවානේ 100යි 200යි 300යි 100ක් නිෂ්පාදනය කරොත් පිරිවැය මෙච්චරයි 200ක් නිෂ්පාදනය කරොත් ඔන්න එතකොට පිරිවැය වැඩි වෙනවා නේද නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය අනුව වෙනස් වෙන පිරිවැය කිව්වේ අපි ඒකයි විචල්්‍ය පිරිවැය නේ ඒකක 100 දී පිරිවැය අපි ගත්තොත් 400ක් කියලා ඒකක 200 දී පිරිවැය 800ක් වෙන්න පුළුවන්. right. එතකොට අපි ඔය කතා කරේ ප්‍රධාන පිරිවැය වර්ග තුන ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය සහ ඒ දෙක එකතුවෙන් අපි හදනවා මුළු පිරිවැය. ඊට පස්සේ මම කැමති මෙන්න මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න මම කැමතිම ප්‍රශ්නයක් නිෂ්පාදන භාණ්ඩයක පිරිවැය විශ්ලේෂණය කිරීම. 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 මේක හරියම වැදගත් මෙතනින් තමයි මේ පාඩමේ මම හිතන්නේ අඩිතාලම දැනෙන්නේ. අත්තිවාරම. නිෂ්පාදන භාණ්ඩයක පිරිවැය විශ්ලේෂණය කිරීම. නිෂ්පාදන භාණ්ඩයක පිරිවැය විශ්ලේෂණය කිරීම. අපි
ගත්තොත් මෙන්න මෙහෙම ඒකකයක විකුණුම් මිල සමානයි රුපියල් 100යි කියලා. ඒ කියන්නේ භාණ්ඩයක් විකුණන රුපියල් 100කට ඒකකයක විකුණුම් මිල රුපියල් 100යි. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ විකුණුම් මිල හැදෙන්නේ කොහොමද කියලා. නේ ඒක සාමාන්‍ය දෙයක් නේ විකුණුම් මිල හැදෙන විදිය නේද? විකුණුම් මිල හැදෙන්නේ පිරිවැයට එකතු කරනවා ලාභය. එතකොට හැදෙනවා මේ ඒකකයක පිරිවැයට එකතු කරනවා අපේක්ෂිත ලාභය. මේ පිරිවැයට ලාභය එකතු කරපුවාම විකුණුම් මිල එන්නේ. එතකොට අපි දන්නවා මේ පිරිවැයත් ආයි කොටස් දෙකකට බෙදෙනවා. එහෙම නේද? දැන් දන්නවනේ පිරිවැය කොටස් දෙකයිනේ. එකක් තමයි ස්ථාවර පිරිවැය. අනිත් එක තමයි විචල්්‍ය පිරිවැය. එතකොට අපි හිතමුකෝ ස්ථාවර පිරිවැය 50යි විචල්්‍ය පිරිවැය 20යි කියලා. එතකොට මුළු පිරිවැය 70යි. ඒකට එකතු කරනවා ලාභයක් 30ක. නේ එතකොට එනවා එක ඒකකයක විකුණුම් මිල රුපියල් 100යි කියලා මම නිකන් ඔය ඔයගලන්ට පැහැදිලි කරේ. ඔයගොල්ලෝ දන්නවා ඕක නේද? ඒකකයක විකුණුම් මිල හැදෙන විදිය. එතකොට මේ ඒකකයක විකුණුම් මිල ඇතුලේ 3 දෙනෙක් ඉන්න විදිය තේරෙන්න ඕනේ. මේක ඇතුලේ 3 දෙනෙක් ඉන්නවා. එහෙමනේ ඒක මෙතනින් පේනවා 3 දෙනෙක් ඉන්න විදිය. මේ එක්කෙනෙක් මේ 50ට 20ක් එකතු කරන 70යි මේ අනිත් එක්කෙනා තුන්වෙනියා. මේ ලාභය. එතකොට ඔය තුන් දෙනා එකතු වෙලා තමයි රුපියල් 100 හැදෙන්නේ. එහෙමනේ. එතකොට මෙතන තුන් දෙනෙක් ඉන්නවා. මෙතන 50ක් ඉන්නවා, මෙතන 20ක් ඉන්නවා, මෙතන 30ක් ඉන්නවා. ඒ කියන්නේ ෆික්ස්ඩ් කොස්ට් එක තියෙනවා, වේරියබල් කොස්ට් එක තියෙනවා, ප්‍රොෆිට් එක තියෙනවා. PROFIT ප්‍රොෆිට් එක තියෙනවා. නේද? ෆික්ස්ඩ් කොස්ට් එක 50යි, වේරියබල් කොස්ට් එක 20යි, ප්‍රොෆිට් එක 30යි. කොහොමනේ ඔක හැදෙන්නේ? එතකොට ඒ ගැන තමයි මේ සාකච්ඡා කරන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ ඒකකයක විකුණුම් මිලෙන් අපි මෙන්න මේක අහක් කරොත් ඒකකයක විකුණුම් මිලෙන් අර තුනෙන් එක්කෙනෙක්ව අහක් කරනවා. අඩු කරනවා ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒ කියන්නේ 20ක්. එක පිරිවැයක් අඩු කරොත් එනවා 70ක්. මෙන්න මේකට අපි කියනවා විශේෂ නමක්. ඔයගොල්ලෝ දන්නවා නේද? අපිට හරි වැදගත් ඕක හොයාගන්න එක. මේකට